ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් කැනඩාවේ පදිංචි චම්පා නීල් මහත්මිය, අජන්තාව වැල්ලෑව මැටි කුඹුර පොල්ගහවෙල පදිංචි පර්සි අබේරත්න මහතා, කලටුවාව මාපොට කොස්හේන අංක 32 එහි පදිංචි සීතා රංජනී විජේසිංහ මෙනවිය, අංක 33 කොළඹ පාර කාක්කපල්ලියේ පදිංචි DSW ඒකනායක මහතා, සන්දනාගම දුක්කන්නාව බාන්දුරාව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සමාජික පිරිස. අද ධර්මානුශාසනාවේ මාතෘකාව සියලු දුකින් මිදීමේ මඟ පිළිබඳවයි. සුපින්නතුනි, මේ මොහොතේදී ශ්‍රාවක ඔබ අප හැමදෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීමේ කටයුතු සිදුවන මොහොත. මේ මොහොතේදී අජන්තාව වැල්ලෑව මැටි කුඹුර පොල්ගහවෙල පදිංචි පර්සි අබේරත්න මහතා දැත් වට්ටිය පිළිගනු ලබනවා. අපි හැමදෙනා සාදු නදක් දෙමු. සාදු සාදු සාදු. අපේ මුතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතියානි මනුස්සා බය තජ්ජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් වාසනාවන්ත පින්වත්නි, පින්වත් සෑම දෙනාම සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් දිනපතා විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට. මේ පින්වත් සෑම දෙනාම ඊ타ම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරලා ඒ තුළින් විශාල සාන්තියක් යහපතක් උදා කරනු ලබන පිරිසක් හැටියට සිහිපත් කරන්නට ඕනේ. මේ වකවානුව 2024 වර්ෂය ආරම්භ වෙලා ඒ මුල් මාසය තුළ මුල් දිනවකවානු ඉකුත් වෙලා යන කාල සීමාව. සෑම දෙනාම යම්කිසි නැවුම් බලාපොරොත්තු පෙරදරි කරගෙන නව ආරම්භයක් සහිතව මේ කාල සීමාව යම්කිසි බලාපොරොත්තු සමුදායක් පෙරදරි කරගෙන ගත කරන අවස්ථාව. ධර්මානුකූලව විමසා බලන විට කාලය ඉකුත් වෙනවා කියලා සඳහන් වෙන්නේ. අපේ මේ ජීවිත පවත්වාගෙන යාම සඳහා
අපිට පවතින කාල සීමාව එහෙම නැත්නම් ආයුෂ ක්‍රමක්‍රමයෙන් අවසන් වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි අච්ඡාන්ති අහෝරත්තා ජීවිතං උපරුජ්ජති ආයු කීයන්ති මච්ඡානං කුන්න දීනං ඕදකං කියලා කාලේ ගත වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් රෑ දවල් ඉක්ුත් වෙනවා කියලා කියන්නේ අපේ ජීවිත පවත්වාගෙන යාමට පවතින ආයුෂ ප්‍රමාණය ගෙවී යෑම. ආයු කීයන්ති මච්ඡානං කුන්න දීනං ඕදකං. අපේ ආයුෂ ප්‍රමාණය කුඩා කුඩා එළදොළවල් වල ජලය සිඳී යන්නා වගේ ක්‍රමයෙන් අවසන් වෙලා යන. එසේ වුණත් අපි වසරක් ආරම්භ වෙලා ඒ කටයුතු තමන්ගේ දෛනික කටයුතු සිද්ධ කරන හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ආරම්භක වීරියෙන් යුක්තව කටයුතු කළ යුතු වෙනවා. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ අපිට දේශනාවකට වදාළේ සෑම කාර්යයක්ම හොඳ ආරම්භයකින් යුක්තව පටන් ගත යුතු වෙනවා. ඒට සඳහන් කරනවා ආරම්භක වීරිය කියලා. ආරම්භක වීරියෙන් යුක්තව ඒ කටයුතු පටන් ගන්නකොට ඒ සඳහා ඇතිවන යම් යම් බාධාවල් අපිට මැඩපවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා නික්කමත කියලා සඳහන් කළේ ඒ කාර්ය යෙදීම. විශේෂයෙන්ම අපේ ලෞකික ජීවිතයට අදාළ යම් යම් කාර්යයන් ඒ වගේම අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ යම් යම් කාර්යයන් පවතිනවා නම් ඒවා සියල්ලක්ම අපි හොඳ වීරියකින් උත්සාහයකින් යුක්තව ඒ වගේම සංවරව ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව පවත්වා ගන්නවා නම් ඒ කටයුතු ඉතාමත්ම සාර්ථකත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උට්ඨානේන පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවි යං ඕගෝ නාභිකීරති කියලා යම් කිසි කෙනෙක් උත්සාහවත්ව අප්‍රමාදීව ඒ වගේම තමන්ගේ කායික වාචසික මානසික සංවරයෙන් යුක්තව තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් දමනය කරගෙන ඒ ජීවිතේ පවත්වා ගන්නවා නම් ඒ අයට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම සියලු කෙලෙසුන් වලින් මිදලා උතුම් වූ විමුක්තිය සාක්ෂාත් කරගන්නට. ඉතින් විශේෂයෙන්ම වර්තමාන කාල සීමාව වන විට අපි කාටත් යම් කිසි ආකාරයක යම් යම් අපහසුතාවයන් දුෂ්කරතාවයන් පවතිනවා කියන කාරණය අමුතුවෙන් කිය යුතු නැහැ. නමුත් ඒ අපහසුතාවයන් දුෂ්කරතාවයන් බුද්ධිමත්ව ඒවා මගහරවා ගන්නට පුළුවන්කම තියෙන. බොහෝ අවස්ථාවල අපි කල්පනා කරන්නට ඕන යම් යම් ගැටලු සඳහා
අපේ ආකල්පවල වෙනසක් ඇති කරගත යුතු වෙනවා. ඒ ආකල්ප විශේෂයෙන්ම තම තමන්ගේ කාර්යයන් ඊටාම අනලස්ව බොහෝ වෙලාවට බොහෝ ගැටලු තම තමන්ටම විසඳා ගන්නට පුළුවන්කම තියෙන අවස්ථාවේ වුණත් වෙනත් කෙනෙකුට එය පවරලා ඒ වගේම සමහර වෙලාවට රජයට වෙන්න පුළුවන් වෙනත් පුද්ගලයින්ට වෙන්න පුළුවන් අපි පවරලා අපි යම් යම් ආකාරයට දොස් පරොස් කියා අපි කාලය ගත කරන. බොහෝ වෙලාවට තමන්ට හැකියාව තියෙද්දී යම් කිසි ආකාරයක වගාවක් ගොවිතැනක් තමන්ගේ ගෙවත්තේ එළවලු ටිකක් ඒ වගේම මිරිස් පැලයක් පවා ඒවා වවා ගන්නට පහසුකම් තියෙන අවස්ථාවේ වුණත් අපි ඒ ගැන සැලකිලිමත් නොවි බොහෝ වෙලාවට යම් යම් අයට ඇඟිල්ල දික් කරන ස්වභාවය තමයි දකින්න ලැබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකට වදාළේ නපරේ සංවිලෝමානී නපරේ සංකතා කතා. අත්තනාව අවෙක්කෙය කතානි යකතානිච්ච. අනුන්ගේ නොෙක් නොෙක් ආකාරයේ විෂම කතාවන් විෂම කටයුතු ඒවාගේ මානු කළ නොකළ දේවල් පිළිබඳව අපි කතා කරනවට වඩා අත්තනාව අවෙක්කෙය තමා පිළිබඳව හොඳ විමසිලිමත්ව බලන්නට ඕන. ඒවාගේම ඒ තුළින් කතානි අකතානිච්ච මේ වකවානුව වන විට මට ඉටු කරගන්නට බැරිවෙච්ච යම් යම් කාරණා තියෙනවා නම් ඒ මොනවද? ඒ වගේම පසුගිය වසර තුල මගේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති කර ගැනීම සඳහා මා කෙබඳු ආකාරයකින් පසුබට වුණාද? ඒවා ඒකම ඒවා පසකට තැබුවද? ඒ නිසා මේ වසරේදී මම ඒවා මගහරවාගෙන ඉදිරියට කටයුතු කරනවා කියන අදිෂ්ඨානයෙන් ක්‍රියා කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. පින්වත්නි, අද ධර්මදේශනාව සඳහා මා ඉදිරිපත් කරන්නට යෙදුන එහෙම නැත්නම් ප්‍රකාශ කරන්නට යෙදුන ධර්ම පාඨයන් කීපය ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධම්මපද පාළියේ බුද්ධ වර්ගයට අයත් ඊටාම වටිනා ගාථා දේශනාවන් කීපයක්. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතියානි මනුස්සා බය තජ්ජිතා ආදී වශයෙන් සඳහන් වෙන මේ ගාථා දේශනාවන් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ පින්වත්නි එක්තරා තවුසන් කණ්ඩායමක් නිමිති කරගෙන අග්ගිදත්ත කියන තාපසතුමා ප්‍රධාන තාපසවරු පිරිසක් යම්කිසි අසපුවක වාසය කළ අංග මගද කියන ඒ දෙරටටත් ඒ වගේම කුරු රටටත් අතර අසපුවක් තනාගෙන මේ පිරිස වාසය කළා. අග්ගිදත්ත කියන්නේ පසේ නදී කොසල් මහරජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණතුමා. මේ බ්‍රාහ්මණතුමා බොහොම වයස්ගතයි. කොසල් මහරජතුමාගේ පියතුමාටත් අවවාද අනුශාසනා පවත්වපු පුරෝහිත බ්‍රාහ්මණයෙක්. ඒ වගේම කොසල් මහරජතුමා බොහොම
ගරු බුහුමන් දැක්වා. රාජ සභාවට එනකොට රජතුමා හුනස්නෙන් නැගිටලා මගට ගිහිල්ලා මේ බ්‍රාහ්මණතුමාව පිළිගන්න. ඒ වගේම සම අසුනක අසුන් ගන්න ඕන. ඉතින් මෙහෙම කොසල් මහරජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණය හැටියට අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා ක්‍රියා කළා. එතුමා දවසක් කල්පනා කරනවා මම දැන් බොහොම වයෝවෘද්ධයි. මේ රජතුමාගේ පිය මහරජතුමාටත් මම අවවාද අනුශාසනා කළා, පුරෝහිතකම් කළා. නමුත් රජවරු කියන අය සමහර වෙලාවට අදහස් වෙනස් වෙනවා. ඒ වගේ මගේ වයස්ගත භාවයත් නිසා මා දැන් මේ කාර්යය සඳහා සුදුසු නැහැ. ඒ නිසා පින්වත්නි මේ බ්‍රාහ්මණතුමා මොකද කළේ? කොසල් මහරජතුමාට සඳහන් කරනවා, මහරජතුමනි මම බලාපොරොත්තු වෙනවා මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි භාවයට පත් වෙන්න. තාපස ප්‍රෞරාජ්‍යාවෙන් එහෙම නැත්නම් ඊර්ෂ්ටි ප්‍රෞරාජ්‍යාවෙන් පැවිදි වෙන්න මම කැමතියි. ඒ සඳහා මට අවසරය ලබා දෙන්න කියලා රජතුමාගෙන් ඉල්ලා සිටපු අවස්ථාවේදී රජතුමා බොහොම කැමැත්තෙන් ඒ සඳහා අවසරය ලබා දුන්නා. පින්වත්නි මේ තාපසතුමා නගරේ අනබෙරයක් යවලා තමා සන්තකව තියෙන සියලුම භවභෝග සම්පත්, ඒ වගේම රන් රිදී මුතුමැණික් වැනි මේ වගේ සම්පත් දන් දීම සිද්ධ කළා දින 7ක්. එහෙම දන් දීලා මේ තාපසතුමා ඊර්ෂි ප්‍රෞරාජ්‍යාවෙන් පැවිදි භාවයට පත් වුණා. ඒ වගේම මේ තාපසතුමා මේ හැටියට පැවිදි වුණා කියන ආරංචිය මේ කොසල් රට පුරාමත් ඒ වගේම අංගමගද මේ ප්‍රදේශ පුරාත් පැතිරිලා ගිය අවස්ථාවේදී තවත් විශාල පිරිසක් මේ තාපසතුමා සමග පැවිදි වීම සඳහා ඉදිරිපත් වුණා. දැන් විශාල පිරිසක් කොසල් මහරජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණතුමා අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාගේ පැවිදීමෙන් පසු එතුමා සමග පැවිදි ජීවිතයට පත් වෙලා ඒ ජීවිත ගත කරනවා. පින්වත්නි මේ තාපසතුමා දවසක් තමන්ගේ අනුගාමික පිරිසට කතා කරලා කියනවා, ඔබලාගේ සිත් සතන් වලට යම්කිසි කාම විතර්කාදිය විතර්ක ඇති වුණා නම්, කාම සංකල්පනාවක්, ඒ වගේම ව්‍යාපාද සංකල්පනාවක්, ඒ වගේම හිංසා සහගත සංකල්පනාවක් ඇති වුණා නම් ඔබලා මෙන්න මේ ක්‍රියාව කරන්නට ඕන. වැලි ගොටුවක් ගෙනල්ලා මේ අසපුව ඉදිරියේ බිමට දාන්නට ඕන. දැන් ওই විදිහට අවවාදයක් කළාට පස්සේ පින්වත්නි මේ තවුසන් තමන්ගේ හිත්වලට යම් යම් ආකාරයේ කාම සංකල්පනාවන්, ඒ වගේම විතර්කයන් ඇති වෙන හැම අවස්ථාවකදීම වැලි ගොඩක් ගෙනල්ලා වැලි ගොටුවක් ගෙනල්ලා දාන. කාලයක් යනකොට විශාල වැලි ගොඩක්, මේ වැලි ගොඩ ආසසට තරම් වැලි ගොඩක් ගොඩ ගැහුණා. මොකද ඒ තරමට මේ පිරිසට යම් යම් ආකාරයේ ක්ලේශ ධර්මයන් හිතට පහළ වෙනවා. පින්වත්නි ඒ වැලි ගොඩට පින්වත්නි එක නාගරාජයෙක් අධිග්‍රහිත වෙනවා. එහෙම නැත්නම් නාගරාජයෙක් මේ වැලි ගොඩ ආශ්‍රය කරගෙන වාසයට පැමිණෙනවා.
අහිච්ඡත්ත කියලා. මේ නාගරාජයා විශේෂිත මේ පිරිස බොහොම ගරු සැලකිලි දක්වන්න පටන් ගත්තා. එපමණක් නෙමෙයි මේ අගිදත්ත බ්‍රාහ්මණතුමා තමන්ගේ ශ්‍රාවක පිරිසට සඳහන් කරනවා ඔබ හැමදෙනාම මේ පරිසරයට වන්දනමාන කළ යුතුයි. ඒ වගේම මේ වනාන්තරය ආරාම වෘක්ෂ ඒකම චෛත්‍ය මෙතන චෛත්‍ය කියලා සඳහන් වෙන්නේ පින්වත්නි පැරණි ස්මාරක. ඒ ස්ථානවලට දෙවියන් පවා අධිග්‍රහිත වෙන ස්ථාන. ඒ නිසා අන්නේ ස්ථාන සරණ යන්න වන්දනමාන කරන්න කියලා මේ තාපසතුමා තමන්ගේ ශ්‍රාවක පිරිසට ඉගැන්වුවා. දැන් ඒ අනුව මේ තාපසතුමාගේ මේ ඉගැන්වීම පිළිගත් ශ්‍රාවක පිරිස හැමදාම මේ ප්‍රදේශයේ පවතින පර්වත ඒ වගේම වනාන්තර ඒකම පැරණි ස්මාරක චෛත්‍ය දෙවොල් ආදී මේ වගේ ස්ථානවලට ගිහිල්ලා වන්දනමාන පවත්වන. ඉතින් ඒ නිසා පින්වත්නි දවසක් ලෞතර බුදු පියාණන් වහන්සේ දැක්ක මේ තාපසතුමා ඇතුළු කොට ඇති පිරිස කිසිම අර්ථයක් නැති තේරුමක් නැති මේ ස්වභාවික වස්තුන් වන්දනා කරන. ඒ නිසා මේ පිරිස නියම මාර්ගයට පත් කරන්නට ඕන කියලා උන්වහන්සේ ඒ වාසනාව මේ තාපසතුමාටත් මේ පිරිසටත් තියෙනවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කරනවා පින්වත් මොග්ගල්ලාන ඔබ අග්ගිදත්ත කියන තවුසා වැරදි ඇදහිලි විශ්වාසවල නිරත වෙලා සිටින්නේ. එනිසා ඔබට පුළුවන් මේ තාපසතුමාව ශ්‍රද්ධාවේ පිහිටවන්න. නියම විමුක්ති මාර්ගයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ ගිහිල්ලා මේ අගිදත්ත තාපසතුමාව පහදවා ගන්න කියලා මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කළා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කාරණාව බාරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පිරිස විශාල පිරිසක් නොඑක් ආකාරයේ අදහස් මති මතාන්තර පවතින පිරිසක්. ඒ නිසා ඔවුන්ට දහම් දෙසන්නට ඔබ වහන්සේත් වැඩම කළොත් හොඳයි කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ කාරණාව පිළිගත්තා. පළමුවෙන් ඔබ ගිහිල්ලා මේ පිරිසට ඒ කරුණු සඳහන් කරලා පහදවා ගන්න කියලා සඳහන් කරපු අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා මේ අග්ගිදත්ත තාපසතුමාගෙන් ඉල්ලා සිටිනවා එක රැයක් මට මේ ස්ථානයේ ගත කරන්න අවශ්‍යයි. අගිදත්ත සඳහන් කරනවා ඔබ මේ ස්ථානයේ වාසය කරන්නට ආවට අපේ කුටිවල ඉඩකඩක් නැහැ. මට විතරයි මගේ කුටියේ ඉඩ තියෙන්නේ. අනික් අයටත් එහෙමයි. ඔබ කැමති නම් මේ ඉදිරියේ තියෙන මහා වැලිගොඩේ ඔබට වාසය කරන්න පුළුවන්. හැබැයි මේ වැලිගොඩේ වාසය කරනවා මහා විෂගෝර නාගරාජය. මේ නාගරාජයා ගෙන් ආරක්ෂා වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා නම් වාසය කරන්න කියලා ඉඩ දුන්නා. පින්වත්නි අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධි බලය යොදාගෙන මේ නාගරාජයා දමනය කළා. නාගරාජයාත් මුගලන් මහරහතන් වහන්සේගේ වැඩමවීම දැනගෙන මහා විශාල දුමක් පිට කළා.
ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේත් පින්වත්නි ඊටත් වඩා මහා දුම් ජාලාවක් පිට කළා. අවසානයේ මේ නාගරාජයා කල්පනා කරනවා මේ දුමෙන් පිච්චිලා මගේ ශරීරයේ විනාශ වේ. ඒ නිසා මම මේ ශ්‍රමණයන් වහන්සේට ගරු කරන්නට ඕන, උන්වහන්සේට යටත් වෙන්න ඕන කියලා කොහොම හරි පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේට අවනත වුණා මේ නාගරාජයා. පසුදා උදෑසන බලන විට මුගලන් මහරහතන් වහන්සේ මේ වැලිගොඩේ වැඩ ඉන්නවා. ඒ වගේම නාගරාජයා මහ විශාල පෙනගොබය උන්වහන්සේගේ හිස මත තබාගෙන දරණලාගෙන උන්වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයේ වාසය කරන. ඒ නිසා අග්ගිදත්ත ඇතුළු මේ තාපස පිරිස මුගලන් මහරහතන් වහන්සේට නමස්කාර කරලා ස්වාමීනි ඔබ වහන්සේ මහා ගුණයක් ඇති, ඒ වගේම මහා තේජසක් ඇති උතුමන් වහන්සේ නමක් කියලා ඒ අය මේ තාපස පිරිස උන්වහන්සේගෙන් ධර්මය අහන්නට ඉදිරිපත් වුණා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරලා අගිදත්ත තාපසතුමා ඇතුළු කොට ඇති මේ අයට ධර්මය දේශනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා මේ පිරිසට සඳහන් කරනවා ඔබලා හැමදෙනාම සිදු කරන ආගමික වත් පිළිවෙත කුමක්ද? ඒ අවස්ථාවේදී සඳහන් කළා ස්වාමීනි අපි මේ අවට තියෙන වනාන්තර පර්වත වෘක්ෂ මේවාට අපි වන්දනා කරනවා, නමස්කාර කරනවා. මේවායේ පිහිට රැකවරණය අපිට ලැබෙනවා. පින්වත්නි ඈත අතීතයේ පටන්ම අපේ ආගමික විශ්වාසයන් පිළිබඳව අපි විමසා බලන විට මිනිසුන් ස්වභාවික පරිසරයේ පවතින ගස්ගල් පර්වත ආදියට යම්කිසි ආකාරයක බයක් දැක්වුවා. වනාන්තරයට බයක් දැක්වුවා. ඒ වගේම අද වුණත් පින්වත්නි සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඒ ස්ථානවට අධිග්‍රහිත වන දෙවිවරුන්ට සමහර වෙලාවට පුදුම ගෞරවයක් භක්තියක් දක්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතියානි මනුස්සා බය තජ්ජිතා. මිනිස්සු බොහෝ කොට බයින් තැතිගෙන ඒ වගේම වනාන්තර පර්වත ඒ වගේම චෛත්‍ය ස්ථාන ආදී සරණ යන. නමුත් මේවායේ සරණ යෑමෙන් කවදාවත් නියම රැකවරණයක්, නියම සරණක් ලැබෙන්නේ නැහැ. ඒකයි සඳහන් කරන්නේ නේතංකෝ සරණං කේමං නේතං සරණමුත්තමං. මේ වනාන්තර ඒ වගේම වෘක්ෂ පර්වත ආදිය සරණ යනවා නම් එයින් තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ සදාකාලික සරණක් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එයින් බයත් නැති වෙලා යන්නේ නැහැ. නේතං සරණමුත්තමං ඒක උතුම් සරණක් නෙමෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුක් නැති කරන්නට මේවායේ සරණෙන් පුළුවන් කමක් නැහැ. එහෙම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලු දුකින් මිදීමට අවශ්‍ය කරන මාර්ගය. උන්වහන්සේ සඳහන් කරනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ යනවද? ඒ වගේම
චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය යම් කිසි කෙනෙක් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවද ඒතන් සරණ මුත්තමන් එය මහත් සරණක් බවට පත් වෙනවා. මහත් රැකවරණයක් බවට පත් වෙනවා. ඒ වගේම සබ්බ දුක්ඛා පමුංචති. ඒ නිසාම ඒ අයට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකේ තියෙන සියලු දුකින් නිදහස් වෙන්න. පින්වත්නි, සබ්බ දුක්ඛා කියන මේ වචනෙන් ඔබ තේරුම් ගත යුතු වෙනවා අපේ මේ පංචස්කන්ධය මුල් කරගත්ත හැම ආකාරයෙන්ම හටගන්නා දුක. දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම විග්‍රහ කරලා තියෙනවා. දුක කියලා කියන්නේ පින්වත්නි එක පැත්තකින් අපේ මේ ජීවිතයේ තියෙන අසාර්ථතාවය. ඒ වගේම ජීවිතයේ තියෙන පෙළෙන ස්වභාවය. කාරණා හතරක් යටතේ පැහැදිලි කරනවා. පීලනට්ඨේන දුක්ඛං, සංකතට්ඨේන දුක්ඛං, සන්තාපට්ඨේන දුක්ඛං, විපරිණාමට්ඨේන දුක්ඛං. ඇයි මේ ජීවිතේ අපිට දුකයි කියලා කියන්නේ? එකක් තමයි පීලනට්ඨේන දුක්ඛං, පෙළෙන ස්වභාවය. අපි දන්නවා අපේ මේ ශරීරය ඇසුරු කරගෙන ශරීරයේ පවතින විවිධාකාර දුක් වේදනා හටගන්න ආකාරය, පෙළීම් හටගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, ඒ වගේම මරණය, මේවා සියල්ලක්ම පින්වත්නි සිදුවෙන්නේ අපේ ජීවිතය පීඩණයට පෙළීමට පත් කරන දේවල් හැටියට. පීලනට්ඨේන දුක්ඛං. ඒ වගේම සංකතට්ඨේන දුක්ඛං ඊළඟට සඳහන් කරනවා පින්වත්නි මේ දුක් හටගන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. බොහෝ වෙලාවට අපි තම තමා විසින්ම ඇති කරගත්ත දේකුත් නෙමෙයි. සයංකතං දුක්ඛං. ඒ වගේම වෙනත් බාහිර කෙනෙක් අපිට පමුණවන දුකකුත් නෙමෙයි. පරංකතං දුක්ඛං. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපිට පමුණවන දුකකුත් නෙමෙයි. සයංකතං පරංකතං දුක්ඛං. මේ තමනුත් අනුනුත් විසින් හටගත් ඇති කරපු දෙයකුත් නෙමෙයි මේ දුක. ඒ වගේම අසයංකතං අපරංකතං දුක්ඛං. ඉබේ හටගත්ත දෙයකුත් නෙමෙයි. එහෙමනම් දුක හටගන්නේ කොහොමද? පින්වත්නි, පටිච්ච සමුප්පාද ධර්මයට අනුව, හේතුඵල ධර්මයට අනුව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංකතට්ඨේන දුක්ඛං. සංස්කාර ධර්මයන්ගේ, ඒ වගේම හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගන්න දුකක් මේ ජීවිතේ පවතින. ඒ වගේම පින්වත්නි සඳහන් කරන සන්තාපට්ඨේන දුක්ඛං. තැවීම ඇති කරනවා මේ දුක්. දුක කියන එක අපේ විවිධ ආකාරයෙන් ඇති වෙන දුක් පින්වත්නි අපේ කායික මානසික තැවීම ඇති කරනවා. ඒ වගේම විපරිණාමට්ඨේන දුක්ඛං. එයත් අපි තේරුම් ගන්නට ඕනේ. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන. අන්නේ වෙනස් වීම නිසා අපිට මේ දුක ඇති කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සියලු ආකාර දුක් වලින් නිදහස් වීම සඳහා අපිට පින්වත්නි පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව සරණ යෑම. ඒක ඉතාමත් වටිනා කාරණාවක්. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. යම් කිසි කෙනෙක් බුදුන් සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණ සමුදාය පිළිගැනීම. ඒ වගේම මෙය මට විශාල ආරක්ෂාවක් ඇති කරනවා. ඒ වගේම මාව අසරණ භාවයෙන් මුදවනවා මේ
ගුණයන්. ඒ වගේම ධර්මයත් එහෙමයි, මහා සංඝරත්නයත් එහෙමයි. පින්වත්නි, අපේ දේශනාවේ සඳහන් වෙන බුදුන් සරණ යාම නිසා මරණින් මතු සුගතිගාමි භාවයට පත්වෙච්ච ඇත්තන් පිළිබඳව සඳහන් වෙනවා. දැන් අර චත්ත කියන කුමාරයා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කර නමස්කාර කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට සොරුම් පහර දීලා ඔහු ජීවිතාක්ෂයට පත් වෙලා ඒ අනුව උප්පත්තිය ලැබුවේ දෙව්ලොව. ඒකම තමයි පින්වත්නි, ඔබ නිතර අහලා තියෙන ප්‍රවෘත්තියක්. එක්තරා මිත්‍යා දෘෂ්ටික දරුවෙක් මේ දරුවා ආශ්‍රය කළේ තුරුරුවන් සරණ ගිය දරුවන් පිරිසක්. මේ අය නිතරම පාවිච්චි කළ වචනය තමයි බුදුහාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා, නමෝ බුද්ධාය. එතකොට මේ වචනේ නිතර පාවිච්චි කළා. එතකොට මේ අනුව මේ මිත්‍යා දෘෂ්ටික දරුවා දවසක් වනාන්තරයේ දර කපන්න ගිහිල්ලා අතරමං වෙලා ඉන්න අවස්ථාවේදී අමනුෂ්‍යයෙක් ඇවිල්ලා අල්ලගත්තා. මේ වෙලාවේ මේ දරුවගේ වචනෙන් කටින් ප්‍රකාශ වුණේ නමෝ බුද්ධාය කියන වචනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය. ඒ නමස්කාරය මොනතරම්ද වටිනවාද කියනවා නම් පින්වත්නි, අර අමනුෂ්‍යයා එයින් බියටපත් වුණා. බුදුහාමුදුරුවන්ගේ ගුණය හමුවේ අමනුෂ්‍යයන් පින්වත්නි එයින් ඒ අය අවනත වෙනවා. ඒ නිසා අර දරුවාගේ ජීවිතය එදා බේරුණා. ඉතින් මේ ආකාරයට යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව ගුණ සිහි කරනවා නම් ඒ අයට බයක්, තැති ගැනීමක්, ඒ වගේම ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වහන්සේ දේශනා කරනවා යෝච බුද්ධාංච ධම්මාංච සංඝාංච සරණං ගතු. යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ යනවා නම්, එතකොට මේ තුනුරුවන්ගේ පැවතුන ගුණ සමුදාය මටත් කවදා හරි උපදවා ගන්න පුළුවන් නම් එය මගේ සංසාර විමුක්තිය පිණිසයි පවතින්නේ. ඒ නිසා පින්වත්නි, බුදුහාමුදුරුවන්ගේ පැවතිච්ච ගුණ සමුදාය අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම්, ඒ වාගේ මේ ධර්මය අපිට වටහා ගන්න පුළුවන් නම්, ඒකම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස ගමන්ගත් මග අපිට ගමන් කරන්න පුළුවන් නම්, පින්වත්නි, අපිට එන් විශාල සාන්තියක්, යහපතක් ඇති කරගන්න පුළුවන්. සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. සතර ආර්ය සත්‍ය අපි මනවින් අවබෝධ කර ගැනීම. දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. මේ දේශනාවේ ඊළඟ ගාථා දේශනාවෙන් සඳහන් වෙනවා දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අතික්කමං අරියං චට්ටාංගිකම් මග්ගං දුක්ඛෝ පසමගාමිනං. මෙන්න මේ මාර්ගය තමයි සියලු දුකින් නිදහස් වීමේ මඟ. ඒ නිසා අපි ඒ තේරුම් ගන්නට ඕන මේ ජීවිතයේ දුක් සහගත භාවයේ තේරුම්ගෙන, ඒ වාගේම එය හටගන්නේ මෙන්න මේ තෘෂ්ණාව නිසා කියලා වටහාගෙන, ඒ තෘෂ්ණාව නැති කිරීම සඳහා ක්‍රියා කිරීම තුළින් ඒ මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම තුළින් අපි හැමදෙනාටම මේ ජීවිතයේ පවතින සියලු ආකාරයේ දුක් නිවාරණය කරගෙන උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් කර ගැනීමේ භාග්‍ය උදා වෙනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට කැනඩාවේ පදිංචීව සිටි කමලා ඥානතිස්ස මෑණියන් 2023 නොවැම්බර් මාස 23 වන දින පරලොසපත් විය. එතුමියගේ 94 වෙනි ජන්මදිනය සිහිපත් කොට පුණ්‍යානුමෝදනා කරනුයේ කැනඩාවේ පදිංචි චම්පා නීල් දීනිය විසින්. එතුමියට භවගාමී ජීවිතයේ සැපවත් වී ඉක්මන් භවයකදී නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු. පොල්ගහවෙල්ල වැල්ලෑව අජන්තාව නිවසේ විසූ මීට වසර 2කට පෙර අපාතරින් සමුගත් සාමිනිසුරු W.M. අබේරත්න මහතාට පින් අනුමෝදන් වේවා. එමෙන්ම මියගිය සියලුම ඥාතීන්ට, ගුරුවරුන්ට,
හිතමිතුරු කල්යාණ මිතුරන්ට අසල්වාසීන්ට යතිවර ස්වාමින් වහන්සේලාට සියලුම සංසාරගත ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අජන්තාව වැල්ලෑව මැටිකුඹුර පොල්ගහවෙල පදිංචි ලීලා වීරකෝන් බිරිඳ පර්සි අබේරත්න පුතා පත්මිනී අබේරත්න අජන්තා අබේරත්න දියණියන් කපිල තෙන්නකෝන් සංජීව ඒකනායක බෑන්ලා දිලුෂිනී පෙරේරා ලේලිය චමරි මිලන්කා චමත්කා සංචානා මිනිබිරියන් ජාලිය මොවින්දු ගෙවින්දු මුණුබුරන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන් පිරිස විසින් මාපොට කොස්සේන පදිංචිව සිට 1990 මාර්තු 26 වන දින අභාවප්‍රාප්ත වූ ඒකේ විජේසිංහ පියාණන් සහ 2013 අප්‍රේල් 11 වන දින අභාවප්‍රාප්ත වූ ඊ.ඒ. රන්මිනිකේ මෑණියන්ටද මීට වසර 10කට පෙර පරලොස්සපත් W.A. එමිලින් නෝනා නැන්දනියටද මීට වසර 5කට පෙර මියගිය කෑගල්ල තිබ්බටුමුණුවේ පදිංචිව සිටි පරලොස්සපත් එච්.ඒ. සෝමචන්ද්‍ර මාමා ඇතුළු පරලොස්සපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින කොස්සේන පදිංචි එස් ගුණදාස මාමාට උතුරු කරන්දන පදිංචි ජී ඉද්දමල්ගොඩ පුංචි අම්මාට එල්ලේ ජිනදාස බාප්පාට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කෑගල්ල බුළුරුප්පේ වටරවුම් පාරේ සමන් සුනේත්‍රා සහ නුෂාදි බිනේරා ජනුලි දිනෙත්මා යන දැරියන්ටද මැණිකේ අඹදෙනිය අම්මාටද මාපොට කොස්සේන සමන්ත විජේසිංහ ලලිතා ප්‍රියදර්ශිනී ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් 2024 වර්ෂයේ ජනවාරි 1 වන දින උපන්දිනය සැමරූ කලනී ලක්මාලි දීනීට සුබ උපන්දිනයකට ආශිර්වාද පැතීමත් මෙවර උසස් පෙළ විභාගයට මුණ දෙන අංජුලා දිල්රුක්ෂය ඇතුළු දිලිෂා තාරුකි නිමාෂේ සත්සරණේ නුෂාදි බිනාරා ජනුලි දිනෙත්මා යන දීනිවරුන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කලටුවාව මාපොට කොස්හේන අංක 32 A නිවසේ පදිංචි සීතා රංජනී විජේසිංහ මෙනවිය විසින් කාක්කපල්ලිය ග්‍රාමයේ වාසය කළ අපාතරින් වෙන් වී දැනට වසර 40ක් කල්ගතවන පියාණන්ටත් වසර 19ක් කල්ගතව ඇති ඇලන් මොරායා ඒකනායක මැතිණියට ඉතා ගෞරවයෙන් සිහිපත් කරමින් ඔබේ සිව්වෙනි පුත්‍රයා විසින් සහ ජීවත්ව සිටින දූවරු දෙදෙනා සහ ඉතිරි පුතා විසින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන අතර බෞද්ධ රටක බෞද්ධ පවුලක බුදුදහම බැබලෙමින් පවතින යුගයක අපේ ජීවිතේ ලබා දී කුඩා කාලයේ පටන් දරුවන්ට ධර්මයේ අගය වටහා දීමට මහත් පරිශ්‍රමයක් ගත් ඔබ දෙපළට භවයේ හැකිතරම් දුරට බුදුදහම සහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවායි පැතීමත් ඔබ දෙපාර්ශ්වයේ මියගිය ඥාතින්ට පින් අත්වීමට දැන්ට ජීවත්ව සිටින සියලුම දෙනාට චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් මෙම ප්‍රාර්ථනා කරන්නේ ඔබ පුත්‍රයන් දෙදෙනා දියණියන් දෙදෙනා මුණුබුරු මිනිබිරියන් විසින් යනු ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන අංක 33 කොළඹපාර කාක්කපල්ලියේ පදිංචි DSW ඒකනායක මහතා ඇතුළු සියලුම දෙනා විසින් මේකේ සියලුම සමාජිකින්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සුජීවත්ව සිටින රෝගී සමාජිකින්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ජාති ආගම් ભેදකින් තොරව ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් භවකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උත්සාහය හැකියාව වාසනාව ලැබේවා දේශකයන් වහන්සේට තව තවත් ධර්මදේශනා සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කර ගැනීමට මේ පින හේතු වාසනා වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා සන්දනාගම දුක්ඛන්නාව බාන්දුරාව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සමාජික පිරිස විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව අද දවසේ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සිදු කිරීම සඳහා දායකත්වය දරමින් ඒ වගේම මේ මැදිරියටත් පැමිණලා ධර්මය ශ්‍රවණය කරමින් ඒ ධර්ම පූජා ආදී පවත්වමින් ඒකම ලක්වැසි ලෝකවැසි සෑම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාව උදා කර දෙමින් ඔබ හැම දිනාම අනන්ත ප්‍රමාණෝ පිනක් අත්පත් කරගත්තා මේ සියලු ආකාරයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හැම දිනාගේම නමින් මිය පරලෝකීය දෙමව්පියන් ගුරුවරයන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු
මුලින් නම් සිහිපත් කළ සියලු දෙනා අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මිය පරලෝකීය ඥාතීන් යම්කිසි සංසාරගත දෝෂයන්ගෙන් දුක් ඇති ස්ථානවල උප්පත්තිය ලබා ඇත්නම් එයින් අත මිදේවා. සපවත් ස්ථානවල උප්පත්තිය ලබා ඇත්නම් ඒ සප සම්පත් තව තවත් වඩා වර්ධනය කර ගනිත්වා කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් කර ගනිත්වා කියලා සාදු දෙන්න. ශ්‍රීමත් බුද්ධ ආදී රත්නත්‍රයේ පිහිට ආශිර්වාදයේ දලදා වහන්සේගේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ පිහිට ලැබීම තුලින් මුලින් සිහිපත් කරපු ඒ ජන්මදිනයන් සමරන සෑම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කළ සෑම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේ සරසේවා. ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් වඩා වර්ධනය වේවා. මෙලොව සැනසීම සාන්තිය වාසනාව සැපත උදා වේවා. පරලොව සැනසීම වේවා කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් සෑම දිනාටම මේ පින්කම් හේතුවෙන් සාත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත් වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, සියලු දුකින් මිදීමේ මඟ මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.